අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි 7 වෙනි පැය ආරම්භ කරන්න සූදානම්. 7 වෙනි පැය ආරම්භයේදීම වෙනද වගේම අදත් ඔබට යෝජනා කරන බොහොම ආදරෙන් ගෞරවයෙන් කොරෝනා වසංගතයෙන් තොර රටක් බවට රටපත් කරන්න ඔබත් එයින් මිදෙන්න ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින්න වගකිව යුතු පුරවැසියෙක් විදිහට මේ වෙලාවේ ඒ වෙනුවෙන් කැප වෙන්න කියලා බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. අපි අද සූදානම් අපේ රටේ ගුවන්විදුලි ඉතිහාසය හොයාගෙන යන්න වර්තමානයේ ළඟ නවතින සහ අනාගතය පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අභියසේනන් කතා කරන්න. අපි දන්න කාරණයක් තමයි යුරෝපයේ ගුවන්විදුලි තාක්ෂණය ආරම්භ වෙලා අවුරුදු 3ක් කියන කෙටි කාලයක් තුල ආසියාවට සංක්‍රමණය වෙන්නේ ගුවන්විදුලි තාක්ෂණය ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන. යටත් විජිතයත් ඒකට හේතුවක් වෙනවා. කොහොම නමුත් රේඩියෝ සිලෝන්, කොළඹ ගුවන්විදුලිය, ලංකා ගුවන්විදුලිය, එතනින් පස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දක්වා වූ පරිවර්තනයන් තුළ අපේ රටේ ජනමනස ඥානනය කිරීම වෙනුවෙන් ගම්දනව් සිසාරා එදා ඉඳන් අද දක්වාමත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හඬ රාව ප්‍රතිරාව නංවනවා. ඒ හඬේ තියෙන වටිනාකම මෙතකයි කියලා කියන්න හැකියාවක් නැහැ. පොඩි දරුවගේ ඉඳන් මහලු කෙනා දක්වාම රසමනස් ඥානනය කරන්න, රසතැන් උද්දීපනය කරන්න ගුවන්විදුලි සංස්ථාවේ සියලු ඉසව් සිසාරා තමන්ගේ මෙහෙවර ඉටු කරනවා. ඒ උත්තුම මෙහෙවර වෙනුවෙන් අවුරුදු 95ක් සපුරෙන තැන අපි හිතුවා රූපවාහිනියේ මහගෙදර ගුවන්විදුලි මහගෙදරට ඉඩක් වෙන් කරන්න. ඒ වෙනුවෙන් තමයි අද 7 වෙනි පැය අපි වෙන් කරන්නේ. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට චන්ද්‍රපාල් ලියනගේ මහත්මයාට ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. චන්ද්‍රපාල් ලියනගේ මහත්මයා අපි කතා කරමු ගුවන්විදුලි ඉතිහාසයෙන් පටන්ගෙන වර්තමානයට එනකන්. ඊට පස්සේ අපි අනාගතය දකිමු. මම කැමති මේ ගුවන්විදුලි සංස්ථාවේ ආරම්භය දැන් අවුරුදු 95ක් සම්පූර්ණ වෙලා තියෙනවා. අපි ආයෙ පටන් ගත්ත තැනට ගියොත් 1921ට ගියොත් 25ට ගියොත් 21 තමයි ගුවන්විදුලි සංස්ථාවේ ආරම්භයක් පිළිබඳ උපකරණ ටික ගෙන්නේ. 25 ආරම්භයට ගියොත් එදා ඉඳන් අද දක්වා වූ පරිවර්තනය ගැන අපි කෙටියෙන් පැහැදිලි කර ගැනීමක් කරගමු. සුබ දවසක් ඇතෙන්න. මා මුලින්ම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයට මේ සහෝදර මාධ්‍ය ආයතනයක් හැටියට ගුවන්විදුලිය ගැන කතා කරන්න අද දවසේ අද උදේ පාන්දර අපිට ආරාධනා කිරීම පිළිබඳ. ඒ පිළිබඳ ගුවන්විදුලි සංස්ථාවේ ස්තුතිය රූපවාහිනී සංස්ථාව ස්වාධීන රූපවාහිනී සියලු දෙනාටම පිරිනමනවා. ඇතැම්ම ඉතිහාසයේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂ කාරණාවක් තමයි ගුවන්විදුලිය 1925 ආරම්භ කරලා තියෙන එක. ඔබ කිව්වා හරි 1922 විතර ගුවන්විදුලි යන්ත්‍රය මාකෝනි ගුවන්විදුලි යන්ත්‍රය හදා නිපදුවට පස්සේ 1920 ඒ අවුරුද්දම ඊට සමකාමීව බ්‍රිතාන්‍යයේ 1922ම BBC ගුවන්විදුලිය ආරම්භ කළා. ඊට පස්සේ කුමන හෝ හේතුවක් නිසා බ්‍රිතාන්‍ය තීරණය කරනවා ගුවන්විදුලිය ඊළඟට පටන් ගන්න කොහෙද කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ කොළඹ ගුවන්විදුලි නමින් ගුවන්විදුලිය පටන් ගන්න. එදා මෙදා තුර අවුරුදු 95ක් ගුවන්විදුලිය ලංකාවේ ජනමනසට විශාල දායකත්වයක් පෝෂණයක් දීලා තිනවා. මේ කාරණාව පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කළ යුතු වෙනවා. අපි බොහෝ ජනමාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ කතා කරා. පුවත්පත්වල වගේ විශේෂඥ දැනුම තියෙන අය මේ පිළිබඳ කතා කරා. අපි පසුගිය දින ඒ 95 වෙනි සංවත්සරය සැමරුවා. මේකදී අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි sannivedana ක්‍රියාවලිය අපේ රටේ ජනමනසට කොහොම බලපාලා ඇද්ද කියලා. ඒ වගේම යටත් විජිත කාලයක ගුවන්විදුලිය ආරම්භ වෙලා නිදහසට පෙර නිදහසෙන් පසු ඊළඟට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මඟ ඊළඟට ආගම දහම ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් කලාව සංගීතය ඒ වගේම දේශපාලනය ඒ වගේම තොරතුරු හා sannivedana ප්‍රවෘත්ති වගේ මේ සියලු ක්ෂේත්‍ර ඔස්සේ ගුවන්විදුලිය ගමන් කරලා තියෙනවා. මෙන්න මේ ගමන් කිරීමේදී ආරම්භය අපි ගත්තොත් ඉතාම සුවිශේෂයි. මොකද හැම ගෙදරකටම ගුවන්විදුලියක් තිබුණේ නැහැ. හැම ගෙදරකම මේ උපකරණ ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් සීමිත පිරිසක් තමයි ගුවන්විදුලිය ඇහුවේ. නමුත් රට පුරාම ඒ කාලේ ගුවන්විදුලිය අහන්න පුළුවන් මට්ටමකට ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රචලිත වෙලා තිබුණා. ඒ සඳහා ගුවන්විදුලියන් නොතිබුණත් බොහෝ අය ගුවන්විදුලිය තියෙන තැනට ඇවිල්ලා ගුවන්විදුලිය අහලා තිබුණා. ඒ වගේම තමයි අපි මුලින්ම ආරම්භ කරපු කාලේ ඉඳලා 1927 28 වගේ නේද ධර්මදේශනා පටන් ගත්තා ගුවන්විදුලිය. ඒ පැලෑනේ ස්වාමීන් වහන්සේ තමයි පැලෑනේ ශ්‍රී වජිරඥාන ධර්ම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළාට පස්සේ එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ගුවන්විදුලියක ධර්ම දේශනා කළා තියෙනවා නම් ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලිය. ඒ කියන්නේ ඒක ලෝකෙ කිසිම රටක ධර්ම sannivedanaya කරලා නැහැ ගුවන්විදුලිය. ඒ වගේම තමයි සංගීතය. සංගීතය ගත්තොත් 1930 ගණන් වල 40 ගණන් වල පටන් ගත්ත සංගීත නිර්මාණය, සංගීත
ගීත රචනය, ඒ වගේම ගීත ගායනය, වගේම ගීත පිළිබඳ නිර්මාණ කරන පර්යේෂණ ලෝකෙ කිසිම රටකට මේ තරම් සම්පත් ගොඩක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේම තමයි ලෝකයේ හැම රටකින්ම ශ්‍රී ලංකාවට ලබා දුන්නු මේ ගුවන්විදුලි ආරම්භ කළාට පස්සේ ලබා දුන්නු ගීත තැටි විවිධ භාෂාවල. විශේෂයෙන්ම ලෝක යුද්ධයේ තියෙන කාලේ ඊට පෙර බ්‍රිතාන්‍යයෙන් විසින් ලබා දුන්නු ගීත අපි ගාව තවමත් තැටි ගබඩාවල තියෙනවා ගීත ලක්ෂ ගණනක් එදා. ඒ වගේම ඉන්දියානු සමාජය තුළ නිර්මාණය වෙච්ච ගීත විශේෂයෙන්ම හින්දි ගීත, ඒ වගේම ඉන්දියාවේ වෙනත් ගීත විශාල වශයෙන් අපේ තැටි ගබඩාවල තියෙනවා. එහෙම ගත්තාම ඓතිහාසිකව ගත්තොත් ආසියාවේ තියෙන විශාලතම ගීත ගබඩාව තියෙන එහෙම තැටි ගබඩාව තියෙන ගුවන්විදුලි සතුව. මෙන්න වගේ විශාල සම්පත් සහිත ඒ වගේම හොඳ පරිකල්පනයක් ගොඩනගපු ආයතනයක් හැටියට අදටත් ගුවන්විදුලි නාලිකා 13ක් පවත්වාගෙන යන නාලිකාවක් හැටියට තමයි අපිට ගුවන්විදුලි පිළිබඳව හඳුන්වන්න පුළුවන් වෙන්නේ. 1921 එඩ්වඩ් හාපු මහත්තයා දැන් අපේ රටේ ගුවන්විදුලියේ පියා විදියට සැලකෙන එඩ්වඩ් හාපු මහත්තයා. එඩ්වඩ් හාපු මහත්තයා ඉංජිනේරුවරයෙක් විදියට ලංකාවට ඇවිල්ලා පර්යේෂණ සිද්ධ කරනවා. ඊට පස්සේ 1925 වෙනකොට එවකට හිටපු ආණ්ඩුකාරවරයා හිව් ක්ලිෆර්ඩ් මහත්මයා ජාතිය අමතමින් ඉස්සෙල්ලම කතා සිද්ධ කරනවා ගුවන්විදුලි ආරම්භ කිරීමෙන්. එතනින් මෙපිට කොළඹ ඉඳන් කතා කරයි කියන පණිවිඩය ගුවන්ගත කිරීමත් එක්ක මේ දක්වා ගුවන්විදුලි සංස්ථාව පුළුල් පරාසයක් තුළ තමන්ගේ සංනිවේදන කටයුතු සිද්ධ කරනවා ජනමානස ඥානනය කිරීම වෙනුවෙන්. ඒ ආපු ගමන් මගේ තැන් කිහිපයක් තමයි චන්ද්‍රපාල ලේනගේ මහත්මයා ස්පර්ශ කරේ. ඊටාම කෙටියෙන් කිව්වේ. දැන් ඔය කියපු කාරණාත් එක්ක සහ වර්තමාන සමාජය අපේක්ෂා කරන දේවල් එක්ක එදා තිබුණු සමාජය නෙවෙයි අද තියෙන්නේ බහුල වශයෙන් පරිවර්තනය වෙලා තියෙනවා. ඒ අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට ගුවන්විදුලි සංස්ථාව අනුවර්තනය වෙලා තියෙනවාද? අපි දන්න කාරණයක් තමයි ගුණය තිබ්බට මදි රසක් තියෙන්න ඕනේ. කරවිල කන්නේ ගුණය තිබ්බට විතරයි. හැබැයි ඔක රස තිබුණා නම් ඊට වැඩිය කනවා. හැබැයි ගුවන්විදුලි සංස්ථාවට වෙලා තියෙන දේත් එක්ක සහ කතා කරන දේත් එක්ක ගුණයි රසයි දෙකම තියෙනවාද? මම කැමති චන්ද්‍රපාල ලියනගේ මැතිතුමනි දැන් එදා අපේ රටේ ගීත සාහිත්‍යය ගත්තත් තාමත් 70 80 දශකයේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ රිච්ච තිලකරත්න මහත්තයාගේ කාල සීමාව තුළ. එදා බිහිවිච්ච ගීත ටික තමයි තාමත් අපි ප්‍රචාරය කරන්නේ කතා කරන්නේ විඳින්නේ. ඒ ගීත තුළ තමයි අලුත් නිර්මාණකරු හැදෙන්නේ. හැබැයි 70 80 කාල සීමාවෙන් මෙපිට එවැනි පරිවර්තනයක් අපි දකින්නේ නැහැ. එවැනි ගමන් මගක වෙනස් වීමක් වූ සමාජයේ අපේක්ෂා කරන දේවල් එක්ක ගැටෙමින් ඉස්සරහට යනවා දකින්නේ නැහැ. පෞද්ගලික නාලිකා ආරම්භ වීමත් එක්ක. කොතනින්ද මේ වෙනස් වීම සිද්ධ වෙන්නේ? මේකේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි දැන් 1977 වගේ වෙනකන් ගුවන්විදුලිය හොඳ ස්වාධීන ආයතනයක් හැටියට ගමන් කළා. ඒකට මේ රටේ තිබිච්ච ස්වදේශික දේශීය ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන විඥානයන්, ඒ කාලේ හිටපු පාලකීන් හා ඒ අයගේ අදහස් ගැලපුවා. ඒ වගේම තමයි ලංකාවේ තිබිච්ච මේ ඓතිහාසික වටිනාකම් සහිත තොරතුරු ඉතාම සංවේදී විදිහට පිට කරා. හැබැයි මේක වෙනස් වෙන්න ගන්නේ 1977 වගේ කාලෙන් පස්සේ මේ රටේ ආපු විවෘත ආර්ථික දේශපාලන ක්‍රමය තුල වෙනස් වුණා. හැබැයි මේ වෙනස් වීම ගුවන්විදුලි මාධ්‍යයට කොහොමද දරා ගන්න පුළුවන් කියන එක පිළිබඳව අධ්‍යයනය කළා නෙමෙයි ගුවන්විදුලි ඊට පස්සේ හැසිරලා තියෙන්නේ. හැබැයි හුළුගල්ල කමිෂන් එකක් දානවා. ඒ වාර්තා කිහිපයක් එනවා. ඒ වාර්තා කිහිපය මත පදනම් වෙලා ගුවන්විදුලි සංස්ථාව වෙනස් වුන්නේ නැහැ. හැබැයි පෞද්ගලික ඒ වාර්තා මත පදනම් වෙලා පෞද්ගලික නාටක ආරම්භ වෙනවා. පෞද්ගලික ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් ඊට පස්සේ මේ sannivedana දියුණුවත් එක්ක ඊට පස්සේ FM නාලිකා පටන් ගන්නවානේ. මේ FM නාලිකා පටන් ගැනීමත් එක්ක තමයි ගුවන්විදුලියට යම් අභියෝගයක් එන්නේ. නමුත් අපි ගත්තොත් එහෙම ඔය 60 70 දශකයේ නිර්මාණය කරපු ගීත පමණක් නෙමෙයි කලාව නිර්මාණ ආගම වගේ දේවල් පදනම් කරගෙන තමයි අදත් මේ සමස්ත ගුවන්විදුලි ජාලයෙන් පවතින්නේ. ඔබ ආයතනයේ තියෙන ලක්කඩ ගුවන්විදුලිය ගත්තත් එහෙම නැත්නම් එළියේ තියෙන ගුවන්විදුලි නාලිකා 50කටක් ගත්තත් ඒවා ගුවන්විදුලියෙන් උපන් දරුවෝ. ඒක නිසා ඒ ගුවන්විදුලියෙන් උපන් දරුවෝ ටික තමයි අද මේ සමස්ත ජාලයක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ජාලය එළියට ගිහිල්ලා අරක යට කරගෙන එහෙම නැත්නම් වෙනත් රසයක් හදාගෙන ඒගොල්ලෝ මතුවෙලා අපි තමයි ශක්තිමත් කියන එක සමාජගත වෙලා තියෙනවා. ඒකට හේතු සාධකයක් තියෙනවා. ඒක වෙළඳපොළ ආර්ථිකයේ තියෙන ප්‍රශ්නයක්. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම නැත්නම් වාණිජ්‍ය ක්‍රමයක් එක්ක යන්නේ. ඒක තුළ මිනිස්සුන්ගේ රස ආස්වාදය එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ඉල්ලීම එහෙම නැත්නම් මිනිස්සු හුරු කරගත්ත රහ එක තමයි අද අලු මාධ්‍ය හැසිරෙන්නේ. හැබැයි මේ මාධ්‍යයත් එක්ක අපි යම්කිසි නිශ්චිත ඉලක්කගත ගමනක අපි ගමන් කරන්නේ. ගුවන්විදුලිය ගත්තොත් අපිට නිර්ණායකයන් තියෙනවා. ඊළඟ ප්‍රවේශයන් තියෙනවා. අපි අනුකරණය ක්‍රමවේදයන් තියෙනවා. අපේ ආගම එහෙම නැත්නම් භාෂාව එහෙම නැත්නම් ජාතීන් පිළිබඳ කාරණාව තියෙනවා. මේ කාරණා සියල්ලම අපේ ක්‍රියාවලිය ඇතුළේ නිශ්චිත රාමුවක් ඇතුළේ වැඩ කරන්නේ. ඒක සමාජයට හානි කරත් නැහැ. අපි සමාජය එහාට දාලා යන්නෙත් නැහැ. ඒ නිසා මේ දෙක අතර ප්‍රමාණාත්මක ගමනකයි අපි යන්නේ. ඒක නිසා අපිට යම් කිසි තැනකදී අපි මේ තරඟයෙන් ඉවත් වෙනවා.
ඒ තරගෙන් ඉවත්වීමත් එක්ක අපි මේ කතිකාව ආරම්භ කරන්න කල්පනා කළේ නැවතත් මේ 95ත් එක්ක මොකද්ද මේ තරංගය සහ මේ අතිධාවනකාරී තරංගය මාධ්‍ය ඇතුලේ තියෙන්නේ ගුවන් විදුලිය කොහොමද ගමන් කරන්නේ කියලා. මේ වෙනකොට ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දැන් ඉතිහාසයත් එක්ක අවුරුදු 95ක් ආපු ගමන් මගේ චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමනේ ඔබතුමාලා එකක් රජයේ ප්‍රතිපත්තීන් ජනතාව අතරට අරගෙන යන්න ඕන. සහ අනෙක් පැත්තෙන් අනෙක් කිසිදු නාලිකාවකට නැති ජාතික වගකීමක් ගුවන්විදුලි සංස්ථාව සතුව තියෙනවා. සියලුම නාලිකාව. විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවට තියෙනවා භාෂාව ආගම මේ සියලු දේවල් සුරක්ෂිත කරන්න සහ පෝෂණය කරන්න. සමහරවිට පෞද්ගලික නාලිකාවල භාවිතාවත් එක්ක ඒ වගකීම ඉටු කරනවද කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. චන්ද්‍රපාල් ලියනගේ මත දැන් ඔබතුමාලගේ ඒ වගකීමත් එක්ක ස්ථානගත වීම හරියට සිද්ධ වෙලා තියෙනවා. වර්තමානය ගත්තොත් ස්ථානගත වීම යම්කිසි මට්ටමකට මේ කළමනාකරණය කර ගැනීමේ නොහැකියාවකුත් තියෙනවා. හේතුව තමයි මේ තරංගයට අපි මුහුණ දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අලෙවි ආදායම් හොයාගෙන යන්නේ කොහොමද? නැත්නම් වඩාත්ම ආකර්ෂණීය ප්‍රේක්ෂකයන් නැත්නම් අසස්වාදය අහන එක්කෙනා හොයාගන්නේ කොහොමද කියන එක. මේක අපි බැලුවට පස්සේ මේකේ කාලවකවානුවන් එක තමයි ගිහිලා තියෙන්නේ. දැන් ගත්තොත් පහුගිය අවුරුදු කාලය ගත්තොත් එහෙම ගුවන් විදුලිය වෙන තැනකට තල්ලු වෙලා තියෙනවා. ඇත්තම අරමුණ කොහෙද කියලා හොයාගන්න බෑ. ඒක නිසා අද වෙනකොට අපි උත්සාහ කරනවා සමාජීය අරමුණට ගුවන් විදුලිය හුරු කරන්න. ඒක නිසා ඒක එක පැත්තකින් ඒක අධ්‍යාත්මික පැත්ත, අනිත් මේ අධ්‍යාපනික පැත්ත, මේ සියලු කාරණාවල අපි යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ තරංගය සහ වෙනස්කම් කොහොමද කරන්න ඕන කියන එක පිළිබඳව. ඒ වෙනස්කම් අපි තාම සාර්ථකව ආරම්භ කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම පැරණි ගීත සංරක්ෂණය කිරීම, නව ගීත නිර්මාණකරණය, ඕනම ගායකයෙකුට ඕනම නිර්මාණකරුවෙකුට ගීත නිෂ්පාදනය කර ගැනීමට අවස්ථාව ලබා දීම. ඒ වගේම වැඩසටහන් තුළ ඕනම ව්‍යක්ත කෙනෙකුට අපිට අවස්ථාව ලබා දීලා තිනවා. අපි සමාජීය වැඩසටහන්, කාලීන වැඩසටහන් අපි තරම් පවත්වාගෙන යන ගුවන් විදුලි නාලිකා ජාලයක් චන්ද්‍රපාල් ලියනගේ මත පුළුල් ප්‍රවේශයන් තුළ ඉඩ ප්‍රස්ථා වැඩි කරලා තියෙනවා කියලා තමයි චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමා සඳහන් කරන්නේ. දැන් ගුවන් විදුලි සංස්ථාවේ එකල සිට තාමත් ආදර්ශයට ගන්න නිවේදිකාවන් පරම්පරාවක් බිහි කරනවා. ප්‍රේමකීර්ති දල්විස් මහතා, චිත්‍රානන්ද අබේසේකර මහතා, කරුණාරත්න අබේසේකර මහතා. මේ හඬවල් අද ඇහුනහම ඒ හඬවල් වල තියෙන ප්‍රතාපවත් බව, ගැඹුර, අනිත් එක හඬ පාලනය සහ යම් දෙයක් ජනතාවට sannivedanaya කිරීම වෙනුවෙන් තිබුණු සහජ කුසලතාවය, ඒක ගුවන් සංස්ථාවේ තිබුණු සිංහල නාලිකාවල විතරක් නෙවෙයි, දෙමළ ඉංග්‍රීසි නාලිකාවල තිබුණු නිවේදිකාවන් තුලත් ගැඹුරුව දකින්නට හැකියාව තිබෙනවා. ඇයි වර්තමානයේ එහෙම ඉඩක් නැත්තේ? වර්තමානයේ එහෙම බිහිවීමක් නැත්තේ? ජාතික ගුවන් විදුලියෙන් ඒ වෙනුවෙන් වෙන ප්‍රවේශයක් නොදකින්නේ ඇයි අපි? මම හිතන්නේ දැන් අපි ගත්තොත් මේ නිවේදිකාවන් පමණක් නෙමෙයි, අපි ගත්තොත් ගායිකාවන් එදා හිටපු අමරදේව මාස්ටර්ලා නැත්නම් වික්‍රත්නායකලා වගේ ගුවන් විදුලි කේන්ද්‍ර කරගෙන පහවිච්ච වෙනම සංගීත ශිල්පයක් තිබුණා. ඒ වගේම නිවේදන කලාවක් තිබුණා. මේ දෙක තමයි ඕනම ගුවන් විදුලියක පද්ධතියේ හයිය. හැබැයි මේක නිර්මාණය වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැනුත් ගායිකාවෝ, නිර්මාණකරුවෝ, නිවේදිකාවෝ ඉන්නවා. නමුත් අර සමාජය තුළ මුල්බහගත්ත කාරණාවට වඩා ජනප්‍රිය තලයේ වෙනත් තැන්වල ගමන් කරන නිසා අපේ මේ නිවේදනකාරයේ තියෙන වටිනාකම් කොච්චර දුරට ඇගෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඇගීමට ලක් වෙනවද කියන ප්‍රශ්නය. නමුත් අපි අද ගත්තත් අපිට හොඳ ශක්තිමත් නිවේදිකාවන් ජාලයක් ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර මුලින් කිව්වා වගේ මේ තරංගයෙන් යම් ප්‍රමාණයකට හිරවීම නිසා, එන තරංගයත් එක්ක අපි ගමන් කරන්නේ නැති නිසා යම් කිසි තැන්වල අර මතුවීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අපි විවෘතව කතා කරොත් ඕනම මාධ්‍ය ආයතනයකට රූපවාහිනී නාලිකාවක් තියෙනවා. ගුවන් විදුලි නාලිකාවක් තියෙනවා. ඒතර ගුවන් විදුලි නාලිකාවේ ඉන්න අය සමහර වෙලාවට රූපවාහිනියෙන් පෙනී හිටිනවා. දැන් ජාතික ගුවන් විදුලියේ එහෙම පද්ධතියක් නෙවෙයි තියෙන්නේ. ජාතික ගුවන් විදුලියේ තියෙන්නේ ගුවන් විදුලි නාලිකා පද්ධතියක්. ඒකේ ඉංග්‍රීසි නාලිකා අපිට තියෙනවා එකක්, ඒ වගේම දමිළ නාලිකා 3ක් තියෙනවා. ඒ වගේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් වෙනම නාලිකාවක් පවත්වාගෙන යන කොටසක්, ඒ වගේම සිංහල නාලිකා අපි 6ක් පවත්වාගෙන යනවා. ප්‍රාදේශීය නාලිකා තියෙනවා. එහෙම ගත්තොත් එහෙම අපිට මේ නාලිකා ටික තාම සංයමයෙන් යුතුව අපේ වැඩේ අපි කරනවා. හැබැයි අපි මේක සමාජගත කරන්න විෂුවල් මීඩියා එක එහෙම නැත්නම් මේ වෙනත් මාධ්‍යයන් පාවිච්චි නොකරන නිසා අර නිර්මාණකරුවෝ පේන්නේ නැහැ. ඒ වගේම තමයි සැබෑ ලෙසම ඔබ කියන කාරණාව හරි. දැන් අදට වඩා එදා හිටපු අයගේ හඬ, පෞරුෂය, නිර්මාණ සමාජගත වෙලා තියෙනවා. අද ඒක සමාජගත වෙන්නේ නැත්තේ ඒ අයගේ තියෙන වැරද්දක් නිසා නෙමෙයි. මේ තියෙන වාණිජ වෙළඳපොළ තුල ඔවුන්ට මතුවෙන්න පුළුවන් තියෙන ඉඩකඩේ තියෙන ප්‍රශ්නයන් නිසා. හැබැයි දැන් ගුවන් විදුලි සංස්ථාවේ අපි දන්න කාරණයක් තමයි ගුවන් සංස්ථාවේ එන ගමන් මඟ තුල වෙළඳ සේවය නිර්මාණය කරනවානේ. එතකොට එදා තිබුණු අවශ්‍යතාවයත් මත පදනම් වෙලා තමයි
අවශ්‍යතාවයට අනුව ඉදිරි දැක්මක් සහිතව තමයි වෙළඳ සේවය නිර්මාණය වෙන්නේ. එතකොට වෙළඳ අරමුණු සාක්ෂාත් කරගෙන ගුවන් සංස්ථාවට ආදායමක් උපයා ගැනීම මූලික අරමුණක් කරගෙන තමයි වෙළඳ සේවය නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ තුල ආරම්භයේ ප්‍රවේශයක් ගන්නවා. අර ජාතික අවශ්‍යතාවයන් එක්කම තමයි අනෙක් පැත්තෙන් ගුවන් සංස්ථාවට අවශ්‍ය කරන ආදායම උත්පාදනය කිරීමේ ප්‍රවේශයක් ගන්න. හැබැයි මේ ප්‍රවේශය තුල අද තියෙන තත්ත්වයක් එක්ක ගත්තාම ප්‍රවේශයේ නිවැරදිව ගමන් කළා නම් මේ වෙළඳ ආර්ථිකය තුල ජයග්‍රහණයක් කරන්න නොහැකියාවක් තිබුණාද ගුවන්විදුලියට? පුළුවන්කම තිබුණා ඇත්තෙන්ම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය තියෙන සමහර ආවරණ තියෙනවා. එක පැත්තෙන් අනිත් පැත්තෙන් ওই පසුගිය කාලයේ රාජ්‍ය මාධ්‍ය කියන එකට ලේබල් එකක් ගහතුනේ ආණ්ඩුවේ හොර නෑවල් කියලා. හැබැයි අද ගත්තොත් එහෙම මේ ඒක නෙමෙයි ඇත්ත කතාව. අද බොහොම ස්වාධීනව මේ සියලු රූපවාහිනී ගුවන්විදුලි IT එක මේ සියලු ආධ්‍යාත්මය තුළ යන්නේ එකම තොරතුරු ටික. ඒකේ හැඩය රූපය වෙනස් වෙන්න පුළුවන්. පෞද්ගලික නාලිකාවල යන්නේ තොරතුරු ටික තමයි. හැබැයි මේකට පොඩි ලේබල් එකක් ගහලා මේ මාකටිං පැත්තේ පොඩි වෙනස්කම් තියෙනවා. දැන් ඒක මම හිතනවා අපි සතුටු වෙනවා ස්වාධීන රූපවාහිනිය ප්‍රවේශයක් අරගෙන තිනවා. ආපහු හොඳ වෙළඳ පොළ ඉලක්කයක් හදාගෙන හොඳ ආදායම් මාර්ගයක් කරගෙන යන්න. අපිත් උත්සාහ කරන්නේ මැදමාවතක ඉඳගෙන මිනිස්සුන්ට ඍජුව අමතලා මේ වෙළඳ පොළට යන්න. වෙළඳ සේවය ආරම්භ කිරීම මම හිතන්නේ ඒක හොඳ ප්‍රවේශයක් හැටියට තමයි එදා අපි කල්පනා කරලා තියෙන්නේ. වෙළඳ සේවය ගත්තත්, ස්වදේශීය සේවය ගත්තත්, සිටි FM එක ගත්තත්, ඒ වගේම ඉංග්‍රීසි නාලිකා ගත්තොත් අපේ ඉලක්කගත කණ්ඩායම් වලට තමයි මේ වෙන වෙනම නාලිකා හඳුනාගලා තියෙන්නේ. ඒ වගේම ප්‍රාදේශීය සේවා ගත්තොත් එහෙම රුහුණ, කඳුරට, රජරට, ඒලාට යාපනයේ සේවය, දඹාන සේවය, වායම්ප සේවය වගේම පිරේවි FM කියලා අපිට තියෙන අක්කරේපත්තුවේ ප්‍රාදේශීය ගුවන්විදුලියක්. ඒ වගේම කොත්මලේ ගුවන්විදුලිය අපි දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ සියලුම ගුවන්විදුලි වලින් එදා උත්සාහ කළා තියෙන්නේ මේ ප්‍රාදේශීය මිනිස්සුන්ගේ ජනමනසට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න. ඒක නිසා මේක ගුවන්විදුලියේ මහජන ගුවන්විදුලියක්. මේක ආදායම් උත්පාදනය කිරීම පමණක් ලාභ ඉපීම සඳහා පමණක්ම ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි. මේක මහජන ගුවන්විදුලියක්. ඒක නිසා වර්තමානයේදී අතිගරු ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම තුලත් මේ ගුවන්විදුලිය මහජන ගුවන්විදුලියක් ලෙස ස්ථාපිත කිරීමේ ඕනෑකම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මීට පෙර ගුවන්විදුලිය තිබුණානේ ගුවන්විදුලි බලපත්‍ර ක්‍රමයක්. ඒක අහෝසි වුණා 2001. ඒක නිසා ස්වාධීන වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා යම්කිසි රජයේ සහයෝගයත් එක්ක ආදායම් උත්පාදනය කර ගැනීමත් එක්ක සමබර මට්ටමේ තමයි ගුවන්විදුලිය යන්නේ. ඉතින් මේකදී අපි කල්පනා කරන්නේ මේ රටේ මහ ජනතාව ගුවන්විදුලිය අහන අසන්න ගුවන්විදුලියේ තියෙන යහපත් දේ එහෙම නැත්නම් හොඳ දේ එහෙම නැත්නම් වටිනා කියන දේට අහුම්කම් දෙනවා නම් අපිට හොඳ පාඨක පිරිසක් හැදෙනවා ඉන්නවා. ඔව් දැන් සමහර වෙලාවට චන්ද්‍රපාලිනගේ මහත්මයා දැන් ක්ලිෆර්ඩ් ඩොට් මහත්මයා ඕස්ට්‍රේලියාවෙන් දැන් ඇවිල්ලා කළමනාකරුවෙක් විදිහට ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ආරම්භ කරලා අරමුණක් යන ගමනේ එදා ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි සංගීත කණ්ඩායමක් තිබුණා. වෙනම ඔබතුමාලාගේ ශ්‍රේණිගත කරපු ගායන ශිල්පිනියන් හිටියා. ඒ තුල පදනම් වෙලා එදා ගීතයක් නිර්මාණය කරනකොට ගුවන්විදුලි සංස්ථාවට ගියා. එලේ නිර්මාණයක් කරගත්තා නම් ගුවන්විදුලි සංස්ථාවේ ඉඩක් ලබා ගත්තා. චිත්‍රපටයක් නිර්මාණය වෙනකොට ඒ ගීත වෙනුවෙන් වැඩි ඉඩක් ලබා දුන්නේ ගුවන්විදුලි සංස්ථාවයි. හැබැයි පහු කාල සීමාව වෙනකොට ගුවන්විදුලි සංස්ථාව මේකෙන් ඈත් වෙනවා. අර හිටපු ගායන ශිල්පීන් සංගීත නිර්මාපකයන් ඔක්කොම පෞද්ගලික නාලිකාවලට ගිහිල්ලා ඒ තැන්වල ඔවුන් ස්ථානගත වෙන්න උත්සාහ කරනවා. ඇයි ගුවන්විදුලි සංස්ථාවට නොහැකි වුණේ? ඔවුන් ටික රැකගෙන වෙළඳපොළ අවශ්‍යතාවයක් පූර්ණ කරගෙන ඉස්සරහට යන්න ඒ ගිලිහිච්ච දේ වර්තමානයේ ඔබතුමාලගේ නායකත්වය තුළ යලි එකතු කරගන්න සූදානමක් තියෙනවා. ඔව්. ඇත්ත වශයෙන්ම අපි දැන් අලුතෙන් පටන් ගත්තා ඕනම ගීත නිර්මාණකරුවෙකුට අපේ සංස්ථාවේ ඇවිල්ලා අපේ නිෂ්පාදන ඒකකයට ඇවිල්ලා ගීතයක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒකට පුංචි ගාණක් අය කරනවා අර කාලය වෙනුවෙන්. දැන් අපි සඳහා ගීත මේ වෙලාවේ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙමින් පවතිනවා. මම දැන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා හොඳ සංගීතඥයෙක්. එතුමාට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. අපි ඔක්කොම සාකච්ඡා කරලා සංගීතාංශය පුළුල් කරන්න තීරණය කළා. අද වෙනකොට සංගීතාංශය ලංකාවේ තියෙන එකම වාදක මණ්ඩලයේ සහිත සංගීතාංශයක් තියෙන මාධ්‍ය ආයතනයක් හැටියට ගුවන්විදුලිය. මේ ගුවන්විදුලියෙන් බිහිවෙච්ච නිර්මාණකරු තමයි ලෝකේ හොල්ලලා තියෙන්නේ. සමාජය හොල්ලලා තියෙන්නේ. නිර්මාණකරු. ඒ වගේම තමයි ගුවන්විදුලියට ආපු ඒ පුංචි ළමයි තමයි අද මහා පරිමාණ ගායකයෝ නිවේදකයෝ වෙලා තියෙන්නේ. ඒ අය තමයි මේ සමස්ත ක්‍රියාවලියේ ඉන්නේ. ඔබ කියන කාරණාවට මට එන්න වෙනවා. මොකද ඇයි අපිට තවමත් එතන මෙහෙම උස්සගෙන ඉන්න බැරි? ඒක ඒති වෙලා තියෙන්නේ මේ වාණිජ්‍ය එහෙම නැත්නම් වෙළඳපොළ ආර්ථිකය ඇතුලේ ගුවන්විදුලිය තරඟයට ගිහිල්ලා නැහැ. හැබැයි ඒ තරඟයත් එක්ක ගුවන්විදුලිය ගියා නම්
ආපුසු හැරෙන්නේ නැති වෙන මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. හැබැයි වෙළඳපොළ අරමුණුත් එක්ක මෙහාට ගිහලා සමහර වෙලාවට පෞද්ගලික නාලිකාවල වෙළඳපොළ අරමුණු වලින් මෙපිට ඉඳගෙන සමහරලට ජන ප්‍රවේශයන් ඔවුන්ට නිර්මාණය කරලා දෙනවා. දැන් ගීතයක් නිර්මාණය කරගෙන ආපුවාම වර්තමාන තාක්ෂණික භාවිතාව තුළ බොහෝ වෙලාවට නිර්මාණකරු උත්සාහ කරන්නේ ජනතාවට ප්‍රවේශයන් හඳුනා ගන්න. හැබැයි ගුවන් සංස්ථාව නව තාක්ෂණික බද්ධ වීමත් එක්ක නව ප්‍රවේශයන් හඳුන්වලා දීලා තියෙනවද? ඔය එන ගීත රචකයන්ට හරි නිර්මාණකරුවන්ට හරි තමන්ගේ නිර්මාණය ජන ප්‍රවේශයන් කරන්න අවස්ථාවන් ඔබතුමාලා නිර්මාණය කරලා දීලා තියෙනවා. ඔව් දැන් ගත්තොත් එහෙම දැන් මුල්ලදීරේ තිබුණු නිර්මාණ සියල්ලම ගුවන් විදුලියේ සතු දේවල්. සියලුම නිෂ්පාදන ගීත. හැබැයි මෑත කාලේ නිර්මාණ ගීත යම් ප්‍රමාණයක් ඉහළ ප්‍රමිතියකින් යුතු සමහර වේදිකාවල ශබ්දාගාරවල හැදෙනවානේ. එතකොට ඒකට ඔබ කියන ඔය නව තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒකට අපේ උපකරණවල තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් අපේ වෙනත් කාරණා මිසක් අපේ නිර්මාණකරණයේ පසුබෑමක් වෙලා නැහැ කවුද? නිර්මාණයේ ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ජන ප්‍රවේශයන් සඳහා තියෙන ඉඩ ප්‍රස්ථා පුළුල් වෙලා තියෙනවා. පුළුල් වෙලා තියෙනවා. තිබුණට ඒක අපි සමාජගත කරගන්න තියෙන මේ ස්පේස් එක මීඩියා අවකාශයේ අඩුවක් අපිට තියෙනවා අනිවාර්යෙන්. ඒක නිසා අපි මේක නමින් කියන්න ඕනේ නැහැ. තවත් මාධ්‍ය ආයතනයක් නිෂ්පාදනය කරන ගීතයකුයි අපි හදන ගීතයකුයි අතර ප්‍රචාරාත්මක ප්‍රතිඵලයේ පොඩි අඩුවක් තියෙනවා. ඒක ඉතින් ඒක හැබැයි ගුණාත්මක භාවය ඉහළ තැනක තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ඉස්සරහට අපේ නාලිකා සියල්ලම එකතු වුණාම අපිට මේක පිළිබඳ මේක ප්‍රචාරය කිරීම පිළිබඳ එහෙම නැත්නම් මේක පුළුල් ප්‍රචාරයක් ලබා දීම පිළිබඳ ගැටලුවක් නැහැ. එදා දේශජ ගුවන්විදුලි නාලිකාවක් විදිහට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අපේ රටේ සිව්කොනම රාව ප්‍රතිරාව නැංවුවේ උදේ හැරෙන වෙලාව ඉඳන් හවස නිින්දට යන වෙලාව දක්වාම Tamanගේ වගකීම ඒ විදිහටම ඉටු කරමින්. ගුවන්විදුලි ඒ වගකීම තාමත් ඒ විදිහටම ඉටු කරනවා. හැබැයි ජන ඒකරාශීත්වය ගුවන්විදුලි වටා සිද්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඒකරාශීත්වය සිද්ධ කරගන්න හෙට දවසේ මොකද්ද කරන්න ලෑස්ති වෙන්නේ? අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. ගුවන් සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල් ලේනගේ මැතිතුමන් එක්ක හත්වෙනි පැයේ ඉන්නේ. ගුවන්විදුලියේ අභිමානවත් 95 වසරක ගමන් මඟ පිළිබඳව කතා කරන්නේ සහ වර්තමානය ඉදිරිය ගැන අපි සාකච්ඡා කරන්නේ. චන්ද්‍රපාල් ලේනගේ මැතිතුමන් අර විරාමයට යන්න කලින් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා කියපු කාරණය. ගුවන්විදුලි සංස්ථාවට නාලිකා ගණනාවක් ඔබතුමාලට තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. මේ නාලිකාවන් වටා කෝටි 2ක ජනගහනයෙන් ඔබතුමාට සැලකිය යුතු ප්‍රමාණයක් තාම ආකර්ෂණය කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. තරංකාරී රටාවන් තුල. ජන ප්‍රවේශයන් ඔබතුමාලා කොහොමද හඳුනාගෙන තියෙන්නේ මේ යලි ඒකරාශී කරගන්නට? එදා සමහරවිට අම්මලා ගුවන්විදුලි දාගෙන තමයි උදේ ඇහැරෙන්නේ. රෑ නිින්දට යන්නේ පිරිට් ටික අහගෙන ගුවන්විදුලියේ. හැබැයි අද මේ පරිවර්තනය සිද්ධ වෙලා තියෙනවා. ඒ පරිවර්තනයට අනුගත වෙන ගුවන්විදුලි සංස්ථාවට අයින් නොහැකි වෙලා තියෙනවා. ඔව් දැන් මේකේ අධීර 3ක් විතර අපි ගණන් හදලා බැලුවොත් එහෙම ආරම්භයේ සිට 70 දශකයේ වෙනකන් ගුවන්විදුලිය තමයි මේ රටේ එකම පළමු නාලිකාව. මිනිස්සු ගුවන් පැලැස්ස පටන් ගන්නකොට ගමේ මිනිස්සු ටික ඔක්කොම ගුවන්විදුලියේ තියෙන ගෙදරට එනවා. ඇවිල්ලා ගුවන් පැලැස්සලා අනිත් ටිකත් අහලා යනවා. හැබැයි ඊට පස්සේ මේ නාලිකා වෙනස් වෙමින් පටන් අරගෙන 90 දශකයේ එච්චර ගැටලුවක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ගුවන්විදුලියේ මේ නාලිකාවලට හදලා තිබුණු මේ ඇන්ටනා සිස්ටම් එකම නැත්නම් මේ කලාපීය ශ්‍රවණ මට්ටම් බැලුවොත් එහෙම යම් තැන්වල ඇහෙන්නේ නැති නිසා ප්‍රාදේශීය ගුවන්විදුලිත් ආරම්භ කරලා තිබුණා. ලෝකේ මේ ප්‍රාදේශීය ගුවන්විදුලි කියන සංකල්පය බලාපොරොත්තු වෙන්නේ ඒ ප්‍රාදේශීය ජනතාවට විවිධ වින්දනීය රට භාෂා ඔවුන්ගේ විවිධත්වයට ඉඩක් දෙන්න. ඉඩක් දීපු වෙන්නේ. ඒක තමයි ලෝකේ ඉතිහාසයේ මේ පළල් සංනිවේදනය පෝෂණය වෙන්නේ ඉස්සෙල්ලා හැදිලා තියෙන්නේ. හැබැයි ඒක වර්තමානයේ කොතෙක් දුරට තරකානුකූලව සාර්ථක අසාර්ථකද කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් ওই ජනමනස ජනතාව ආකර්ෂණය කර ගැනීම ගුවන්විදුලිය ගිලිහිලා ගිහිල්ලා කියන කතාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ සංනිවේදන ක්‍රියාවලියට ආන තාක්ෂණ ප්‍රශ්නයයි වෙළඳපොළයි. ඒ කියන්නේ අපි ගුවන්විදුලියෙන් හදන මේ හොඳ නිර්මාණාත්මක ගීතය ඊට වඩා වෙනස් හැඩකින් හඬයකින් හදලා වෙනත් ෆ්‍රීකවන්සි එක යනකොට ඒක සෝෂල් මීඩියා වල යනකොට ඒක වර්ල්ඩ් එකේ යනකොට ඒ මාකට් එකට වැඩි ඉඩක් ලැබිලා තියෙනවා. ඒක අපි විසින් අතහැරපු විෂයක්. අපි ඒක පසුගිය කාලවල ඒක අතහැරලා අපි ගුවන්විදුලිය තනියෙන් ගමන් කරන්න හදපු නිසා මේ කණ්ඩායම් එකතු වෙලා නැහැ. හැබැයි අපි දැන් අද ගුවන්විදුලියේ තියෙන මේ රසය හොඳ දේවල්
වෙනත් සංනිවේදන එහෙම නැත්නම් අපිට සමාජ මාධ්‍ය ඔස්සේ ඊළඟට සංනිවේදන තාක්ෂණයේ තියෙන වෙනත් ශාස්ත්‍ර ඔස්සේ ඒ කාරණා උන්න අපි දැන් තමයි මේ ආරම්භ කරන්නේ. ඔතෙන් ස්වදේශීය සේවය තියාගෙන ඉන්නවා ගුවන්විදුලි සංස්ථාව ආරම්භයේ සිට අරගෙන ආපු ගමන් මඟ තුල ඒ අනන්‍යතාවය තහවුරු කරගෙන ජනතාවට ඒ වින්දනය ලබා දෙන්න. එතනින් පස්සේ අපි මේ ක්ලිෆර්ඩ් මහත්මයා ආරම්භ කරනවා ක්ලිෆර්ඩ් ඩොඩ් මහත්මයා ආරම්භ කරන වෙළඳ සේවය. ඒ අවශ්‍යතාවය මත ඒ යුගය තුල 70 දශකයේ මේ ගමන යන්නේ. හැබැයි එතනදී දැකපු දැක්ම එතනින් මෙපිට දැක්කද කියන කාරණේ සමත් දැන් ඔබතුමාම සඳහන් කරනවා හොඳ රසයක් තියෙන ගීතයක් ඔබතුමාලා ප්‍රමිතිගතව සංගීත නිර්මාණය කරලා එළියට දාපුවාම වෙනස් ෆ්‍රීකවන්සි එකකින් නැත්නම් වෙනස් හැඩයකින් ආයි හරි ගැස්සලා වෙන නාලිකාවක ප්‍රචාරය කරනවා. ඇයි ඔබතුමාලාට බැරි නාලිකා ගණනාවක් තියෙනවනේ? ඇයි ඔබතුමාලා මේ ප්‍රවේශයන් දෙක යන්න බැරි? එක් පැත්තකින් ගුණාත්මක භාවයක් තියෙනවා අනෙක් පැත්තේ රසවත් භාවයක් තියෙනවා. මේ ප්‍රවේශයන් දෙක ගියොත් එහෙම සමහරලාට ගුවන්විදුලි සංස්ථාවේ තියෙන අභියෝගයන් බොහොමයි ජය ගන්න පුළුවන් නේද? පුළුවන්. අත් වශයෙන්ම දැන් මේ වගකීම බාර ගන්න ඉතා කෙටි කාලයක් තුළනේ අපි. ඒක නිසා ඒ වගකීමේ හැඩය හුරුව සහ ඒ ක්‍රියාත්මක වීම අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ වීම කොතෙක් දුරට වේගවත්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ අද සමාජයේ මේ ආයතන තියෙන තැන්වල. එකක් තමයි ආර්ථික හැකියාව, එකක් තමයි මේ ආයතන ලැබෙන ආදායම් මට්ටම, අනිත් එක තමයි මේ ආයතන වල ඉන්න අයගේ මේ වැඩ කිරීමේ වේගය සහ සමාජයේ කොච්චර දුරට මේ වෙලාවේ මේක පෝෂණය කරනවද කියන කාරණා එක බැලුවහම දැන් අපිට මේ තරංගය අභිපවා යන්නත් බෑ. මේ තරංගයත් එක්ක අපි හිමිහිට ඉස්සෙල්න ඕන. හැබැයි ඒකට අපි ගුවන්විදුලියේ හැඩය වෙනස් කරමින් ඉන්නවා. ඒ වෙනස් කරනවා කියලා අපි අර අනිත් එකක් කරනවා වගේ එකපාරට කළු කරන්න සුදු කරන්න බෑ. අපි උත්සාහ කරනවා මේක යම් යම් අඩුපාඩුකම් වැරදි එහෙම නැත්නම් දුර්වලතා එහෙම නැත්නම් අතපසුවීම් සියල්ලටම යම් යම් දේවල් වලින් උපදෙස් දීලා මෙහෙවීම් කරලා මේ නිර්මාණකරණය අලුත් විදියට හදන්න. අපි දන්න කාරණයක් තමයි මේ ගුවන්විදුලි සංස්ථාව හරහා ගුවන්විදුලි නාට්‍ය කලාවක් බිහි වෙනවා. අපි ඒ කාලේ මුවන් පැලැස්ස රස විඳිනකොට ගුවන්විදුලි ආරම්භ කාල සීමාව තුළ රූපවාහිනී ආරම්භයේ කෝපි කඩේ බලන්න ජනතාව ටීවී එකක් තියෙන තැනකට කොහොමද ඒක රාශි වුණේ? ඒ ඉල්ලුමම තිබුණා ගුවන්විදුලි මුවන් පැලැස්ස නාට්‍ය අහන්න. වර්තමාන වෙනකොට අපිට අත්දැකීම් තියෙනවා ස්වාධීන රූපවාහිනී විදිහට තනමල් විල කොල්ලෙක්, ගිරිදේවි, දැන් වර්තමානයේ මහ පොළොව වගේ නාට්‍ය හරහා ජනතාවගේ සැබෑ දේ නැත්නම් ගම සැබෑව ටීවී එකෙන් සාලෙට අරගෙන එනකොට ජනතාව අනෙක් සියල්ල අතහැරලා එතන නවතිනවා. ඇයි ගුවන්විදුලියට බැරි අර අභිමානවත් ගුවන්විදුලි නාට්‍ය කලාව තුළ යලි ජනතා පරිවර්තනයක් තියෙන නිසා ඇයි යන්න බැරි එදා ආරම්භ කරපු නාට්‍ය කලාවට අලුත් ප්‍රවේශයකින්? ඔබ හරි. ඇත්තම දැන් ඔය අපි මේ මෙතන රූපවාහිනිය කියන්නේ ආකර්ෂණීය මේ බලමක් වුණාට ගුවන්විදුලියේ තියෙන මේ පරිකල්පනයයි මේ ඇසීම නිසා මිනිස්සු සංවේදීභාවයයි වෙන කාටවත් අල්ලන්න බෑ. ඒක නිසා ඔබ කියන කාරණාව සම්පූර්ණ 100%ක් හරි. දැන් අපි අද ගත්තොත් එහෙම අපේ මුවන් පැලැස්ස ලංකා ඉතිහාසයේ අද දක්වා ගමන් කරන්නේ එකම එක නාට්‍ය මුවන් පැලැස්ස. 1900 දැන්ට අවුරුදු 60කට වැඩි. ඒ වගේම තමයි දැන් විජේරත්න වරකාගොඩ සූරීන් ගත්තොත් එහෙම එතුමා මුවන් පැලැස්ස ආරම්භයේ ඉඳලා අවුරුදු 60ක් වෙනකන් මුවන් පැලැස්ස එක දිගට මුවන් පැලැස්සේ ආරච්චිලාගේ රාජකාරිය කරනවා. එතකොට මේ වගේ නාට්‍ය ඔබ කියන්නේ මේක කොහොමද අලුතෙන් මේ වෙළඳපොළ බැරි වෙලා තියෙන්නේ. වෙළඳපොළ බැරි වෙලා තියෙනවා කියන එකේ දෙපැත්තක් තියෙනවා. නාට්‍යයේ දුර්වලකමකුත් නෙමෙයි. හැබැයි අර අපි පරේක්ෂණාත්මක දේවල් වලින් ඈත් වෙලා තියෙනවා. ඒ ඈත්වීම අපිට තේරෙනවා. ඒක නිසා අපි හැම අංශයකම තියෙන මේ ප්‍රශ්නේ. වැඩසටහන් ගත්තත් ඒක තියෙන්නේ අපි නව පරේක්ෂණ හොයාගෙන ගිහිල්ලා කොහොමද ආකර්ෂණය වෙන්න කියන කාරණාව කුමන හෝ තැනකදී අඩුපාඩුවක් ලැබිලා තියෙනවා. නමුත් අපි දැන් සැලසුම් කරලා තියෙනවා මේ ගුවන්විදුලියත් එක්ක යන්න පුළුවන් අලුත් නාට්‍ය, ළමා නාට්‍ය වගේම වැඩසටහන් ඇතුලේ කොහොමද යන්නේ කියලා. ඉතින් මේ ප්‍රවේශය 95ත් එක්ක තමයි අපි උත්සාහ කරන්නේ. අපි කල්පනා කරනවා අවුරුදු 100 වෙනකොට ගුවන්විදුලියට එහෙම නැත්නම් ශතකයේ සපුරනකොට ඔබ කියන ඔය අභියෝගවලට අපි ගුවන්විදුලිය හරියාකාරව මුහුණ දෙනවා කියන එක. වර්තමාන වෙනකොට ධනකාරණයක් තමයි මේක හංගන දෙයක් නෙවෙයි. චන්ද්‍රපාල ලියනගේ මහත්මයා ගුවන්විදුලිය ආර්ථිකමය වශයෙන් යම් අභියෝගයක ඉන්නවා. ඔව්. යම් තැනකදී සමහර මේ ආයතන ගුවන්විදුලි නාලිකා සමහර ආයතන ආර්ථිකමය වශයෙන් අලාභයක් සිද්ධ වෙනකොට සමහර වෙලාවට ඉවත් කළ යුතු දේ ඉවත් කරනවා. හැබැයි ගුවන්විදුලි සංස්ථාවට තිබුණු චෝදනාවක් තමයි ඉවත් කළ යුතු දේ ඉවත් කිරීම වෙනුවට යලි ආරම්භ කිරීම කියන කාරණා සම්බන්ධයෙන්. ප්‍රාදේශීය නාලිකා සමහර වෙලාවට අපේ රටේ ඉන්නේ කෝටි 2යි. මේ ලංකාව ඇතුලේ ඔබතුමාලට සමහර වෙලාවට මේ ගුවන් කාලයත් එක්ක
ටොරින්ටන් ඉඳන් ලංකාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් පුළුල් පරාසයක් ඔබතුමාට තියෙනවා. ඒ අවකාශයේ තියෙද්දි ඇයි තාම ප්‍රාදේශීය නාලිකාව පවත්වාගෙන යන්නේ? සමහර වෙලාවට කොත්මලේ නාලිකාව, රුහුණු සේවය, රජරට සේවය මේ සියල්ල පවත්වාගෙන යාම තුළ ගුවන්විදුලි සංස්ථාවට අනවශ්‍ය බරක් නිර්මාණය වෙලා තියෙන. ඒ තුළ නව ප්‍රවේශයන් වලට තියෙන වියදම් කිරීම කප්පාදු වෙලා තියෙනවා. ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. මොකද්ද ඔබතුමාලා කරන්න ලෑස්ති? ඔව්. ඇත්තෙන්ම දැන් ගුවන්විදුලියේ ආරම්භයේ ඉඳලා ගමන් මඟ ගත්තොත් එimhe මේ ප්‍රාදේශීය නාලිකාව පටන් ගන්නේ 80 දශකයේ. දැන් රුහුණු සේවය, රජරට සේවය, කඳුරට සේවය. දැන් රජරට සේවයේ නිර්මාණය බිහි වෙච්ච කපුගේ මාස්ටර්ලා වගේ අය එහෙම නැත්නම් ඒ නිර්මාණ කරවෝ රජරට තිබුණේ නැත්නම් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම දැන් විශාල කලාකරු පිරිසක් රජරට නිර්මාණය වෙනවා. ඒ පැත්තෙන් රුහුණේ. ඒතකොට මේ sannivedana ආයතන ඔස්සේ ගොඩනැගෙන මේ ජන මනසත් එක්ක මිනිස්සු හදලා තියෙනවා මේ රටේ තව පදනමක්. ඒක නිසා මේ ගුවන්විදුලිය හැටියට විශ්වාස කරන්නේ මේ ලාභය පමණක් නෙවෙයි. ගුවන්විදුලිය කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගේ හදවත මනස ඒ වගේම ආධ්‍යාත්මික දැනුම විශ්වාසය රට පිළිබඳ ආකල්පය ස්වදේශිකත්වයේ ගොඩනගන්න පුළුවන් ආයතනික ව්‍යුහයක්. ඒක නිසා මේ ප්‍රාදේශීය නාලිකාවලත් බලාපොරොත්තු වෙලා තිබුණේ ඒ ප්‍රාදේශීය පළාතට අයිති භාෂාව, ඒ වගේම සංස්කෘතිය සහ වෙනත් කාරණා එක්ක ඒ පළාතේ මිනිසුන්ගේ හයියත් එක්ක ගොඩ නැගෙන්නේ. හැබැයි මේකේ මේ කාරණා ටික ඉෂ්ට වෙලා තියෙනවා. අර මුලින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේවට එන ආදායම් වියදම් පිළිබඳ ප්‍රශ්නේ. අපි ඒකට මුහුණ දීලා තියෙන්නේ. අපිට දැන් ඒකේ තියෙන වියදම් ගත්තොත් එහෙම ආදායම් ප්‍රමාණයට වඩා වැඩි. හැබැයි තවමත් අපි කල්පනා කරන්නේ මහජන ගුවන්විදුලියක් හැටියට මේ ගුවන්විදුලි නාලිකා සියල්ලෙන් තෝරාගත්ත නාලිකා කිහිපයක් ප්‍රාදේශීය නාලිකා අපි පවත්වාගෙන යන්න තමයි තීරණය කරලා තියෙන්නේ. සියල්ලම උනත් අපි ගත්තොත් එහෙම දැන් මේ වෙනකොට යාපනයේ පවත්වාගෙන නාලිකාව. එක පැත්තකින් අපිට භාෂාමය වශයෙන් තියෙන ගැටලුවට හොඳ උපකරණයක්, හොඳ උපදේශයක් තමයි යාපනයේ තියෙන ජාලය වෙන්නේ. ඊට පස්සේ පිරේ FM කියලා ගත්තොත් එහෙම අක්කරේ පත්‍රයේ තියෙනවා මුස්ලිම් ජනතාව, දමිළ කතා කරන මුස්ලිම් ජනතාව අහන රේඩියෝ එකක්. දබාන රේඩියෝ එක අපි ගත්තොත් එහෙම දමාන් රෝඩියකින් බලාපොරොත්තු වෙන්නේ වැඩි ජනතාවට ආශ්‍රිත වූ ඒ සංස්කෘතික කාරණා පිළිබඳව කතා කරන්න. මේවයි ආයතනයේ බලාපොරොත්තු වෙලා නැහැ ලොකු ලාභයක්. හැබැයි එදා ප්‍රධාන නාලිකාවට ආපු ආදායම සහ ගුවන්විදුලියේ තිබුණු මේ ගුවන්විදුලි බලපත්‍ර ක්‍රමය නිසා ලැබුණු ආදායම් වගේම රජයෙන් යම් සහයෝගයන් ලැබුණු නිසා ආයතන ශාස්ත්‍රීයව පවත්වාගෙන ගියා. දැන් වෙලා තියෙන දැන් අපිට මේ නඩත්තුව සහ මේ වියදම් ටිකට සාපේක්ෂව ලැබෙන ආදායම අඩු වෙච්ච නිසා මේ ගැටුම තියෙනවා. ඔය දැන් චන්ද්‍රපල්ලියරගේ මත දැන් ඔබතුමාලට පුළුල් පරාසයක් තියෙනවා. දන්න විදිහට ගුවන්විදුලි සංස්ථාවේ තමයි වැඩිම සම්පත් තියෙන්නේ. ඔව්. දැන් ඔබතුමාලා යාපනයේ ජනතාව වෙනුවෙන් අලුත් නාලිකාවක් ප්‍රාදේශීය නාලිකාවක් පවත්වාගෙන යනවා. නැගෙනහිරට ගිහිල්ලා ඔබතුමාලා මුස්ලිම් ජනතාව වෙනුවෙන් අලුත් නාලිකාවක් පවත්වාගෙන යනවා. අලුත් නෙමෙයි තියෙන නාලිකාව ප්‍රාදේශීය නාලිකාවක් පවත්වා යනවා. ඔබතුමාලට බැරිද ওই නාලිකා දෙකෙම ප්‍රාදේශීය නාලිකා දෙකෙම කරන දේ ගුවන් සංස්ථා ප්‍රධාන මධ්‍යස්ථානයෙන් කරන්න පුළුවන්. පුළුවන් කියන්නේ මේ එක පැත්තන මේ ආයතන පද්ධතිය අපි එකපාරට නවත්තලා ඒ අයගේ ඒ ඉල්ලීම් සහ ඒවයි කාර්යමණ්ඩල ඉන්නවා, ඒවට බද්ධ වෙච්ච සමාජ කණ්ඩායම් ඉන්නවා, ඒ වගේ පිරිස් තියෙනවා. ඒකින්ද මේ sannivedana ක්‍රියාවලිය කියන එක ආණ්ඩුවේ sannivedana ආයතනයක මේ ක්‍රියාවලිය කියන එක එකපාරට බිඳින්න පුළුවන් කමකුත් නැහැ. ඒවයි තියෙන සංශෝධනයන් කරන්න ඕනේ ඒ කවලාත් එක ගලපගෙන. ඒකින්ද ඒක අපි බලන්නේ මේවා අධ්‍යයනය කරලා මේක බ්‍රේක් ඉවෙන්ට් එහෙම නැත්නම් ලාභ අලාභ නොලබන තත්ත්වයක අරන් යන්න පුළුවන් නම් අපි හිතනවා ඒක මහජන sannivedanayak හැටියට අපිට කරන්න පුළුවන් වඩාත්ම ප්‍රායෝගික දේ කියන එක. ඉතින් ඒවයි තියෙන තාක්ෂණික ගැටලු එහෙම නැත්නම් ආයතනික ගැටලු විසඳලා යම් ප්‍රමාණයකට අපි එන්න අපේ වැඩපිළිවෙල තියෙන ඒවා යම් කිසි තැනකට ගේන්න. එහෙම වුණොත් ඒ ජනතාවට ඒක වටිනවා. ඒ ප්‍රදේශයට ඒ ජනතාවට ඒක වටිනවා. ඒ හින්දා ඒ කාරණාව තමයි තවදුරටත් අපි පවත්වාගෙන යන්නේ. අපි දැනගන්න තමයි ගුවන්විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය නිර්මාණය වෙන්නේ 70 දශකයේ 80 දශකයේ විශේෂයෙන්ම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ගේ ක්‍රියාකලාපයන් මැදිහත්වීම් මේ සියල්ල එක්ක තමයි ගුවන් සංස්ථාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන්නේ. රිජ්ජේ තිලකරත්න මැතිතුමා නිතර ඉදිරියේම ඉන්නවා. දැන් එදා ආරම්භ කරපු ගුවන් සංස්ථාවට යම් තැනක නිදහස තිබුණා. දේශපාලන මැදිහත්වීම අවම තිබුණා. මම ඔබතුමාගේ හෘද සාක්ෂියට ඒක වහන ප්‍රශ්නයක්. වර්තමානයේ වෙනකොට අමාත්‍යවරයාත් කියලා තියෙනවා ජාතික නාලිකාවන් කොතම වෙලාවකවත් ආණ්ඩුවේ හොරණෑවල් වෙන්න එපා කියලා. ගුවන් සංස්ථා වැඩිලා තියෙන තැනට සමහර වෙලාවට දේශපාලන මැදිහත් වීම බරපතල විදිහට හේතු සාධකයක් වෙන්න පුළුවන්. ඔබතුමාගේ සූදානමක් තියනවද? රිජ්ජේ තිලකරත්න මහත්තයා නිදහස් කරගත්තා වගේ නැත්නම් එතුමලා අරන් ගියපු මාවත තුල ගුවන්විදුලි වගකීම ඔබතුමා අතර පැරිලා තියෙනවා. නිදහස් කරගෙන ජාතික ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක කරගෙන ගුණාත්මකව ඉස්සරහට යන්න. ඔව් ඒ ප්‍රශ්නේ බොහොම හොඳයි. මොකද මේ ඒක අපේ එකත් හොඳයි. මම හිතනවා අතිගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡාවක් පැවැත්වුණා ගුවන්විදුලි. එතුමා කිව්වේ
මේක දේශපාලන කාරණාවලට වඩා වැදගත් වෙන්නේ මේ ආයතනයේ දියුණුව හා සංවර්ධනය. හොඳ වැඩසටහන්. මිනිස්සු අහන්නේ මොනවද, මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියන එක පිළිබඳව හොයලා බලලා ඒ කටයුත්ත කරන්න කියලා. ඒ කාරණාව තමයි ගරු අමාත්‍යතුමන් කියන්නේ. එතකොට මේ මම ඉතා වගකීමෙන් කියනවා ගුවන් විදුලියට කිසිදු දේශපාලන බලපෑමක් නැහැ. ප්‍රවෘත්තියක් දාන්න, මේ ප්‍රවෘත්තිය දාන්න, අහවලා ගෙනලා සාකච්ඡා කරන්න, මෙයාගේ එක දාන්න, එහෙම කරපු කාලයක් තිබුණා. ඒ කාරණාවල අපිත් හිටියා. ඒ කාරණාවල හිටියේ නැහැ කියලා කියන්න ඕනේ නැහැ. හැබැයි අද එහෙම කරලා මාධ්‍ය ආයතන ගෙනියන්න පුළුවන් කමක් නැහැ කියන එක මාධ්‍ය ආයතන ඇතුළේ අයත් දන්නවා. ඒ සම්බන්ධයෙන් හෝ කටයුතු කරන, එහෙම නැත්නම් රාජ්‍ය පිළිබඳව කටයුතු කරන සියලු දෙනාත් දන්නවා. ඒකින්ද අද මාධ්‍ය කියන්නේ මේ මහා ලොකු නිදහසක් නෙමෙයි. ස්වාධීනත්වය සහ ජනතාවට අවශ්‍ය දේ මොනවද කියන එකයි, වඩාත් වේගවත් තොරතුරු ජාලයක් කොහොමද පවත්වාගෙන යන්නේ කියන එකයි, නිර්මාණකරණය තුල හොඳ දේවල් මොනවද තියෙන්නේ කියන එක කියන කාරණා තරංගකාරීව යනවනම් තමයි රජයටත් මේක වාසි වෙන්නේ. නැතුව රජයේ කාරණා ටික කිය ඉඳලා විතරක් අපිට මේ ජනතාව අතර මේක පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා මේ වේගය, නිවැරදිභාවය, නිර්මාණකරණය, සැලසුම් සහ විශ්වාසය මේක තමයි ගුවන් විදුලියේ තිබුණු හැඩය. ඒ හැඩය හදාගත්තොත් අපිට මේක පිළිබඳ තර්කයක් නැහැ. ඒක නිසා කිසිදු දේශපාලන බලපෑමක් නැහැ. අපි සතුටු වෙනවා. මම දන්න තරමින් මට කිසිම කෙනෙක් කතා කරලා කියන්නේ අරක දාන්න මේක දාන්න කියලා. එහෙම ඕනේ නැහැ. අද මීඩියා ස්පේස් එක ඕන තරම් විවෘතයි. එහෙම නැත්නම් මීඩියා ස්පේස් එකේ ඕන තරම් ස්පේස් තියෙනවා. විවිධ ක්‍රම තියෙනවා. ඒකින්ද ඒ හුදු මානසිකත්වයෙන් ඉන්නවා නම් මේවා ආණ්ඩුවේ හොරණාවල් කියලා ඒ කතාව නෑ දැන්. ඒක ඉතාල වගකීමෙන් කියනවා එහෙම එකක් නෑ. හැබැයි ආයතනවල සේවකයෝ සහ අපි ගත්තොත් රාජ්‍ය මාධ්‍ය ආයතනවල බහුතරයක් අය හිතන් ඉන්නවා මේ ආණ්ඩුවේනේ කියලා අර අපිට පඩි හම්බ වෙනවානේ කියලා ඉන්න. හැබැයි එහෙම ඉඳලා අපිට මේව ගොඩ දාන්න බෑ කියන එක අපේ සියලු දෙනා දැනගන්නත් ඕන. මම ගත්තොත් ඒක ලේකවුස් ගත්තත් එහෙමයි, රූපවාහිනිය ගත්තත් එහෙමයි, ස්වාධීන රූපවාහිනිය ගත්තත් එහෙමයි, අපි ගත්තත් එහෙමයි. ඒකද අපිට මේ මහජනතාව ඉදිරියේ තියෙන වේගයට, ඒ තරංගයට මුහුණ දෙන්න බැරි නම් අපි එතනින් ෆේල්. ඒක දේශපාලන කාරණාවක් නෙමෙයි. ඒක මේ ශක්තිය සහ හැසිරීම පිළිබඳ කාරණාවක්. ඉතින් ඒකට අපි ලෑස්ති. අපි ඒක තමයි සූදානම් කරමින් ඉන්නේ. මම විශ්වාස කරනවා ඒක මේ සාර්ථක කරන්න පුළුවන් කියලා. මේ ඒකට හොඳම කාලයයි. ඒ නිසා මේ පරිවර්තනයේ ගුවන් විදුලියෙන් අපි අපේක්ෂා කරනවා අවුරුදු 95ක් සම්පූර්ණ වුණා. අපි එතෙන්ට ප්‍රවේශ වෙමු. අවුරුදු 95ක් සම්පූර්ණ වුණු තැන ඔබතුමාලා මහ ඉහළින් ඒ කාරණේ සැමරුවා. සහ ශතකය වෙනකොට මේ කාරණය ඊටත් වඩා ඉහළින් අර එදා තිබුණු ගුවන් විදුලියේ ගෞරවය, ගුණාත්මක භාවය, ජන ආකර්ෂණය මේ සියල්ල එක්කම සමරන්න හැකියාව ලැබෙවි. කොහොමද ඔබතුමාලා 95 සැමරුවේ? ඔව්, අත වශයෙන්ම අපි විශ්වාස කරනවා රේඩියෝ සිලෝන් ආයතනයේ එදා එවරස් කන්දේ ඉඳලා ඇහුවා. පාකිස්තානයේ ඇහුවා. ඊළඟ මැද පෙරදිග රටවල් ඇහුවා. ලංකාවේ ගුවන් විදුලිය ඇහුවේ ලංකාවේ අය පමණක් නෙමෙයි. මේ ඔබ දකින්නේ මේ සැමරුම කතා කරමු. ඔව්, ඒක නිසා ඒ කාරණා ටික නැවත සමාජගත කිරීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ වගේම තමයි ගමන් මඟ තුල මේ කියන කාරණා අපි ලිඛිත මාධ්‍යයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි පසුගිය දවස්වල නිර්මාණකරුවන් නැගීලා. ඒ කියන්නේ අවුරුදු 95 තුල වැඩ කරපු බොහෝ අය අද ජීවතුන් අතර නැහැ. හැබැයි ජීවතුන් අතර ඉන්න අයට අපි ඇගයීම් සම්මාන ලබා දුන්නා. ඒ වගේම ඔහුගේ නිර්මාණ අපි නිර්මාණ බවට පත් කරනවා. ඒ නිර්මාණ අපි කපඩා කරපුවා, ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල කරනවා. ඒකින්ද ගුවන් විදුලිය කියන්නේ හුදෙක් මේ පැයක් දෙකක් එහෙම නැත්නම් පැය 12 නාලිකාව පවත්වාගෙන යන එක විතරක් නෙමෙයි. මේ නිර්මාණ පද්ධතිය පරිස්සම් කරන්න පුළුවන්, ආරක්ෂා කරන්න පුළුවන්, ක්‍රමවේද පුළුවන්. මේ ආයතනික විවි කොහොමද ඉස්සරහට ගෙනියන්න කියන කාරණාවත් එක්ක තමයි. ඒක නිසා මහ විශාල පරිපාලනමය කාරණාවක් වගේම ඉදිරි අනාගතයට මේක සැලසුම්ව සකස් කරන්නේ කොහොමද කියන කාරණාවත් මේ ගුවන් විදුලිය ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. ඒව විනාශ වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ නිර්මාණය කළ තියෙන ගීත දහස් ගණන, මේ රටේ තියෙන හඬවල් පටිගත කිරීම, මේවා සංස්කරණය කරපු දේවල් මේවා පරිස්සම් කරන්න. ඒ වගේම තමයි මේ එදා මෙදා තුර වැඩ කරපු මිනිස්සුන්ගේට නැවත පණක් දෙන්න ඕනේ, ඇගීමකට ලක් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි තව මිනිස්සු මේක ඇතුලේ නිර්මාණ බවට බිහි කරන්න පුරුදු වෙන්නේ. ඉතින් ඒක නිසා 95 අපි උත්සාහ කරන්නේ 95 ඇතුලේ අපි උත්සාහ කරන්නේ මේ ගමන් මඟ නැවත ආවර්ජනය කරමින් අලුත් ප්‍රවේශයකට යන්න. ඒක නිසා අපි පසුගියදා මේ ස්වාමීන් වහන්සේලා 95 නමක් වැඩම කළා. විශාල ස්වාමීන් වහන්සේලා නමක් වැඩම කරන්න හිටියා. නමුත් අපි 95 සිහිපත් කළා. 95 නමක් වැඩම කළා. සාංගික දානයක් දුන්නා, පිරිත් කිව්වා. ඒ වගේම අපි රටවටා මේ පන්සලෙන් පන්සල අපි රතන සූත්‍රය දේශනා කරගෙන යනවා. ඒක ගුවන් විදුලි නාලිකාව ඔස්සේ විකාශනය කරනවා. අපි රටට සෙත්පදා ඒ වගේ සමාජ කාරණා වගේම නිර්මාණකරණයේ පැත්තෙත් අපි විශාල දේවල් පටන් ගත්තා. සියලු ඕනම කෙනෙකුට ගීත නිර්මාණය කරන්න අපේ ගුවන් විදුලියට එන්න පුළුවන්. අපි අපේ
වාදක මණ්ඩලය හරහා පටිගත කිරීම ඒකක හරහා අපි දේ කරලා දෙනවා. ඒ වගේම වැඩසටහන්, ඒ වගේම අපි පටන් ගත්තා කටහඬට අරුතක් කියලා ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට තමන්ට හොඳ කටහඬක් තියෙනවා නම් වුන්ට ඇවිල්ලා අපේ නිවේදකයෙක්ට පුහුණු වෙන්න පුළුවන්. අන්නේ ප්‍රවේශයන් පිළිබඳව සහ මහජනතාවට කලාකරුවන්ට 95ක් සපිරෙන තැන ගුවන්විදුලියේ දොරටු විවර කරන්නේ මොන මොන ප්‍රවේශයන් උත්සේද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරමු විදිරාමින් පස්සේ. අපි අනිත් හතරේ පැය සමගින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමන් එක්ක අපි හතරේ පැය ඉන්නේ. චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමනේ මේ 95 සම්පූර්ණ වෙච්ච තැන ඔබතුමාලා අලුත් ප්‍රවේශයක් එක ඉස්සරහට යන්න සූදානමක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔබතුමාලා තීන්දුව ගණනාවක් කරන් තියෙනවා. මහ ජනතාවට ඒ සඳහා ප්‍රවේශ වෙන්න පුළුවන් කොහොමද? කලාකරුවන්ට ප්‍රවේශ වෙන්න පුළුවන් කොහොමද? මාධ්‍ය අධ්‍යයනය කරන උදවියට දරුවන්ට ශිෂ්‍යයන්ට කොහොමද ප්‍රවේශ වෙන්න ඔබතුමාලා ඊට කරලා බාදීලා තියෙන්නේ? ඔව් ඇත්තම මේ ඒ කාරණාව කියන්න ඕන. මොකද මුලින්ම අපි කල්පනා කළා මේ රටේ කටහඬට අරුතක් දෙන්න ඕන කියලා. මේ කටහඬට අරුතක් කියන කාරණාව තමයි ද ප්‍රේමකීර්ති දල්විස්. ඒ වගේ හිටපු නිර්මාණකරුවන්ට ගායක ගායිකාවන්ට එදා ගුවන්විදුලි ලැබුණු හඬ තමයි තමන්ගේ කටහඬට අරුතක් වුණේ. හැබැයි අද මේ සඳහා ඕන තරම් තැන් තියෙනවා. හැබැයි ඒත් අපි කල්පනා කරා මේ රටේ ඊළඟ පරම්පරාවට හොඳ පුහුණු සංනිවේදකයෙක් බවට පත් කරන්න. ඔහුට හොඳ කටහඬක් තියෙනවා නම් ඒ කටහඬ විතරක් මදි. ඔහුට හොඳ දැනුමක් ඇති, ඔහුට පරිකල්පනයක් ඇති, මේ සමාජ විඥානයක් ඇති කෙනෙක් හැටියට පුහුණු කරලා අපි හොඳ සංනිවේදකයෙක් හදනවා. ඒ නිසා අපි පටන් ගත්තා මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළා ඕනම කෙනෙකුට සංනිවේදකයෙක් වෙන්න එහෙම නැත්නම් නිවේදකයෙක් වෙන්න පුළුවන්. මේ විශාල ප්‍රමාණයක් අපිට ලැබිලා තිබුණා ඇප්ලිකේෂන්ස් වල තින් 2000ක් විතර ලැබිලා තිබුණා. අපි දැන් පටන් ගත්තා. අපි විශ්වාස කරනවා මේවා ගුවන්විදුලියට අවශ්‍ය නිර්මාණකරුවෝ සඳහා පමණක් නෙමෙයි. අපි මේ පුහුණු කරන්නේ මුළු ආයතනික ව්‍යුහයටම ඒගොල්ලෝ ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඔබතුමාලා පුහුණු කරලා ඕන තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් විදිහට ඕන නිදහස් කරන්න ලෑස්ති. කලාකරුවන් වෙනුවෙන් අපි පටන් ගත්තා ගීත නිර්මාණ කිරීම. ඕනම කෙනෙකුට ගීතයක් මේ වෙලාවේ ලියන්න පුළුවන් නම් ඔබට ගීතයක් ලියන්න පුළුවන් නම් අපි ඒ ගීතයට මෙලඩි එකක් දාලා අපි ඒ ගීතයේ අනිකුත් සංගීතමය කාරණා ටික කරලා ඔබ කියනවා නම් ඒ ගීතය ඔබට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ගායිකාවකට කියවලා කියවන්න පුළුවන්. අපි නිෂ්පාදනය කරලා දෙනවා මේ ගීතය. එතකොට ඒක වෙන කෙනෙකුට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙනම් අපි ගාව තියෙන හොඳ ශබ්දාගාර, පටිගත කිරීම මේවා සංගීත කණ්ඩායම්. ඒ නිසා අපි මේ කටයුත්ත පටන් ගත්තා. ඒකට හැබැයි පොඩි ගණනක් අපි අය කරනවා. මොකද අය කරන්නේ මේ සේවා සපයන්න සියල්ල නොමිලේ බෑ. ඒ වගේම තමයි සංගීත නිර්මාණයේ පමණක් නෙමෙයි අපි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ විවිධ පාඨමාලා පටන් ගන්න තියෙනවා. සවුන්ඩ් මැනේජ්මන්ට්, ඒ වගේම ඉංජිනේරු කාර්යයන්, ඊළඟට sannivedana තාක්ෂණය, ඒ වගේ සියලු විවිධ ශේෂ්ත්‍ර වලට අපි ඉංජිනේරු පාඨමාලා පටන් ගන්න යනවා. ඒ වගේම තමයි sannivedana පාඨමාලා අපි අරන් යනවා. ඒකින්ද ඒ වගේම තමයි ඊළඟට අපි පටන් ගන්නවා හිට අනිද්දා සංගීත පාඨමාලාවක්. සංගීත උපාධියක් දක්වා යන්න නෙමෙයි සංගීත ඩිප්ලෝමාවක් වගේ මට්ටමකට යන්න අපි පාඨමාලා පටන් ගන්නවා. ඒ පටන් ගැනීමෙත් අරමුණ තමයි කිසිදු සුදුසුකමක් අධ්‍යාපන සුදුසුකමක් නොලබුවත් සංගීත ශිල්පය දන්නවනම් ගීතයක් ගායනා කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් උපකරණයක් මේ වාදනය කරන්න පුළුවන් නම් ඔහුට හොඳ දැනුමක් සහිත පුද්ගලයෙක් බවට පත් කරලා ඔහු මේ සමාජයේ හොඳ කලාකරුවෙක් හැටියට හදන්න පුළුවන් වැඩ පිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. අවුරුදු 50ක් සම්පූර්ණ වෙන තැන පොදු මහ ජනතාවට නව ප්‍රවේශයන් ගණනාවක් එක්ක තමයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉදිරි ගමන් මඟ නිර්මාණය වෙන්නේ කියලා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමා සඳහන් කරන්නේ. අපි දන්න කාරණයක් තමයි පුංචි දරුවට අලුත් විදිහට ළමා ලෝකෙ දකින්න බනහන කෙනාට නිවන් දකින්න මාවත කියලා දෙන්න. ඉගෙන ගන්න දරුවට නව ප්‍රවේශයන් නිර්මාණය කරලා දෙන්න. සංගීතය වෙනුවෙන් රසාස්වාදයක් තියෙන කෙනාට ඒ ඔස්සේ ඉදිරියට යන්න. එදා ඉඳන් ගුවන්විදුලි සංස්ථාව නව ප්‍රවේශයන් සහ නව මාවතක් අලුතෙන් හඳුන්වලා දුන්නා. සමහර වෙලාවට ප්‍රේමකීර්ති මාලිස් මහත්මයා ලියපු ගීතයක් අහනවායි කියලා නම කිය වෙනකොට මතක් වෙන ගුවන්විදුලි සංස්ථාව. ආනන්ද සමරකෝන් මහත්මයා පිළිබඳව කතා කරනකොට ඉන්නේ ආනන්ද සමරකෝන් මැදිරිය කියලා දැනෙන තැන් තියෙනවා. ඒ අභිමානය එදා ගුවන්විදුලි සංස්ථාව රැකුණා සහ වර්තමාන වෙනකොට රැකෙයි සහ ඒ අභිමානය හෙට දවසේදී පොදු මහ ජනතාව විදිහට ඔබට දායාද වෙයි. ඒ වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාවට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මහගෙදරට අපි රූපවාහිනී මහගෙදර ආශිර්වාද කරන නව ප්‍රවේශයන් ඔස්සේ ජනාකර්ෂණය තුල ඉස්සරහට යන්න ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමා අද 7 වෙනි පැයට සහභාගී වීම සම්බන්ධයෙන් අයබෝන් කියලා අපි ඔබතුමාට සමුදෙනවා. ඔබතුමාට හැකියාව ලැබේවි නව ප්‍රවේශයන් ඔස්සේ ගුවන්විදුලි සංස්ථාව ජනාකර්ෂණය දිනා ගන්න තැනක් සහ ජනතාව ජයග්‍රහණය කරන තැනක් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමග ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ සුබ දවසක්.